ස්වාමීන් වහන්සේගේ වචනයට අද දිනත් එළබෙන්න යනවා සහෝදර සහෝදරවරුනි. උන්වහන්සේගේ වචනය අනුව අපේ ජීවිත හරියාකාරව සකස් කරගත්තොත් අපේ ජීවිතයට මොකද වෙන්න යන්නේ? ස්ථානගතව පැමිණෙන්න යනවා උන්වහන්සේගේ නේද? කැමැත්ත ඒ වගේම ආශිර්වාදය. මේ මොකද දෙවියන් වහන්සේගේ වචනේ මෙච්චර දුරට නේද අපේ ජීවිතේ බලපවත්වන්න ඕනේ කියන තරත් ඒ වගේම දෙවියන් වහන්සේගේ වචනේ නැතුව මිනිස්සෙකුට ජීවත් වෙන්න බෑ කියන තරත් මම අද කතා කරන්න යනවා. ඒ විතරක් නෙමෙයි මේ වචනේ තේමාව හැටියට මේක මම නේද මේ යක්ෂයාගේ උගුල පිළිබඳව කතා කරන්න තමයි මේ යන්නේ. යක්ෂයාගේ උගුල නේද? ඔබ සමහර කරාට හිතනවා වෙන්න පුළුවන් යක්ෂයෙක් නොපෙනෙන බලවේගයක්. ඒතර නොපෙනෙන බලවේග ඇත්තම මේ පොළවේ තියෙනවද? යක්ෂාත්ම තියෙනවද? යක්ෂාත්ම ආවරණ තියෙනවද? ආවේශ තියෙනවද? යක්ෂ වරන් තියෙනවද? දිෂ්ටි නේද තිබෙනවද? මේ පොළව ආක්‍රමණය කළ මේ යම් කිසි විදිහේ പ്രേතාත්ම සිටිනවද කියන තැන මම අද කතා කරන්න කැමති දේවන් වහන්සේගේ වචනේ ඉදිරියේ. සමහරට මෙවැනි උගුල් වලින් අපේ ජීවිතේ හරියාකාරව ගලව ගන්න කොහොමද කියන තැනත් මම ඔබට කතා කරන්න කැමතියි. නේද? මම කියන එක ඔයගලන්ට ඇහෙනවද? හරිය. ආමෙන්. දැන් මම කතා කරන්න කැමති උන්වහන්සේගේ වචනේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා එක පේදුරු පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි වගන්තිය. මෙතන උන්වහන්සේ ප්‍රකාශ කරනවා සිහි ඇතුව අවදිව ඉන්න. නුඹලාගේ විරුද්ධකාරයෝ යක්ෂයා ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගෙල දමන්න හොයි සොයමි. ඔබ ඇවිදින්නේය. හාලලූයා. දැන් මෙතන මොකද්ද මේ වචනේ කියන්නේ? සිහි ඇතුව අවදිව ඉන්න කියලා කියන්නේ. අවදිව ඉන්න නම් අපිට දෙවියන් වහන්සේගේ වචනේ ඕනේ නැද්ද? අපිව අවදි කරන්නේ මොකෙන්ද? දෙවියන් වහන්සේගේ වචනේ. දෙවියන් වහන්සේගේ වචනේ ඕනේ අපිට අවදිව ඉන්න. නැත්තම් නේද? ඔබ හිතලා වෙන්න පුළුවන් මොකද්ද මේ අවදි වෙන්න කියලායි මේ දේ වචන අපිට කියන්නේ. අවදි වෙන්නවා කියලා කියන්නේ මේ ඔබ දැන් මේ නිින්දකින් නැගිටලා එකපාරට ඔබ දැන් මේ අවදියෙන් බලන් ඉන්නවා කියන එක නෙමෙයි. S2 කරලා දැන් මම අවදියෙන් බලන් ඉන්නවා. ඒකනේ මේ ඔතන කතා කරන්නේ. මෙතන ආත්මික තේරම තමයි නේද? දේව වචනය මේ කඩු අතේ තියාගෙන ඉන්න. දේව වචනේ අතේ තියාගෙන ඉන්න කියලා තමයි කතා කරන්නේ. හාලලූයා. ඔව් දේව වචනේ අතේ තියාගෙන ඉන්න ඕනේ. මොකද යක්ෂයා මොන වගේ එක්කෙක්ද කියලා මෙතන කතා කරනවා නේ. සිහිය ඇතුව අවදින නුඹලාගේ විරුද්ධකාරයා වූ යක්ෂයා ගොරවන සිංහෙක් කියලා කියනවා. හාලලූයා. ගොරවන සිංහෙක්. නිකන් සිංහෙන් නෙමෙයි ඌ. ඌ පොඩ්ඩක් ගොරවන සිංහෙක් නේද? ගොරවනා කියලා කියන්නේ කොහොමද ගොරවන්නේ? බල්ලෙක් ගොරවනායිද ගොරවන්නේ? ඒ ගෙරවිල්ල අපිට ඇත්තටම ඇහෙනවද? නැහැ. ඒකත් ආත්මිකයි නේද? ඇත්තම කියනවනේ යක්ෂයා කවුද අහලා ඇහුවේ යක්ෂයෙක් ගොරවනවා කියලා? නමුත් දෙවියන් වහන්සේගේ වචනේ කියනවා ගොරවන සිංහෙක් කියලා. හාලෙලූයා. ඉතින් මම මෙතන බලන්න මේ ගොරවන සිංහයා නිකන් ඉන්නේ නැහැ. මේ ගොරවන සිංහයා මොකද කරන්නේ? කවරෙක් ගිල දමන් දෝ හොයි සොයමින් ඔබ ඇවිදිනවා කියලා කියනවා. ඔබ ඇවිදිනවා. හරිද? ඒ කියන්නේ බලනවා දැන් මම කවුද කාබාසිරියා කරලා දාන්නේ? දැන් කාවද ගිලගන්නේ? එතන ඌ ගිලගන්න ක්‍රමය ගැන පිළිබඳව මම අද ඔබට දැනුවත් කරන්න යනවා. එකක් තමයි මේ වෛරය කියන තැන. වෛරය. අද මනුෂ්‍යෝත් ඉදිරියේ නේද යක්ෂයා ගොරවන එක්තරා විදිහේ ක්‍රමයක් මේ වෛරය. දැන් බලන්න අපි දැන් කියනවා ගොරවන සිංහයා අක්කෝ අපිට ගොරවන සිංහයා පේන්නේ නැහනේ. කවුරු හරි නේද වෛරය පතල කරනවා නම් අන්න අපි දන්නවා දැන් අන්න යක්ෂයා දැන් මොකද කරන්නේ? අන්න ගොරවනවා. හාලලූයා කියන්නේ. දැන් තේරෙනවද? අන්න ගොරවන්න ඌ දැන් ගොරවන්න පටන් අරන්. ඒ කියන්නේ ඌ මිනිස්සෙකුව දැන් අල්ලගෙන. මොකද අල්ලගෙන මොකද කරන්නේ? තව මිනිස්සෙකුට විරුද්ධව වැඩ කටයුතු කරනවා. තව මිනිස්සෙකුව නැතිනාස්ති කරන්න වැඩ කටයුතු කරනවා. තව මිනිස්සෙකුව නේද විනාශ කරන්න වැඩ කටයුතු කරනවා. එතකොට දැන් මේ ඌගේ ගෙරවිල්ල අපේ නේද ජීවිතේට ප්‍රකාශ වෙන්න යන්නේ ওই විදිහට. නැත්තම් මේ නිකන් නේද මම ඉස්සලා කිව්වා වගේ නේද දේ වචනේ කියනවා නේ සිහිය ඇතුව අවදි වෙන්න කියලා. අවදි වෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනේ ඉලක්ක කරගෙන. හැම වෙලෙම දෙවියන් වහන්සේගේ වචනේ සන්නද්ධ වෙලා අපි ඉන්න අවශ්‍යයි. හාලලූයා. මේ කරුණ කොටගෙන මේ තුලින් මොකද වෙන්නේ? ගොරවන සිංහයාගේ ගෙරවිල්ල මොන ආකාරයෙන්ද කියලා අපිට හරියාකාරව හේතු ගන්න පුළුවන්. නේද? මොන විදිහට ගොරවනවද? පැත්තට ගොරවනවද? ඊසාන දිසාවට ගොරවනවද? එහෙම නැත්නම් මොන වගේ නේද? කපටි කමකින් ගොරවනවද? හාලලූයා. ඔව් මොන වගේ විදියට ගිල ගන්න එන්නේ කියලා අපිට හරියාකාරව දැනුවත් වෙන්න පුළුවන්. එතකොට ඌ ගිල ගන්න එන්නේ කොහොමද? ඌ ගිල ගන්න එන්නේ මේ අහසෙන් පියාස කර ඇවිල්ලාද? එහෙම නැත්නම් ඌ ගිල ගන්න එන්නේ නිකන් මේ ගුවන මැද්දේ පියාසර කරේනවද? නැහැ. ඌ ගිල ගන්න එන්නේ මිනිහෙක් තුලින්. ඔබව ගිල ගන්න එන්නේ මිනිහෙක් තුලින්. සමහර කරාට ඔබගේම දරුවා වෙන්න පුළුවන්.
ඔබගේම ස්වාමි පුරුෂයා වෙන්න පුළුවන්. ඔබගේම නෑදෑ හිත මිතුරෙක් වෙන්න පුළුවන්. ඔබගේම කවුද? ඔබගේම අයියා මල්ලි වෙන්න පුළුවන්. දැන් බලන්න මෙවැනි ප්‍රස්තාවවලදී අද මිනිස්සුયો දන්නේ නැහැ කොහොමද අවදිව ඉන්නේ කියලා. නේද? අවදිව ඉන්නේ කොහොමද? දෙවියන් වහන්සේගේ වචනයෙන් අපි අවදිව ඉන්න අවශ්‍යයි. බයිබලයේ කියනවා එබීස පොතේ අපි පෙරලගම උන්වහන්සේගේ වචනයට ඔබ ගාව දෙවියන් වහන්සේගේ වචනේ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබට දෙවියන් වහන්සේගේ වචනය මේ වෙලාවේ නැත්තම් ඔබට පුළුවන් මේ බයිබල් පද නේද ඔබගේ ෆෝන් එකේ හරි එහෙම නැත්තම් ඔබ ගාව යම්කිසි විදිහේ කෙටි ලිවීම් පොතක් තිබෙනවා නම් නෝට්බුක් එකක් තියෙනවා ඒකේ ඔබට පුළුවන් ඒක මාක් කරගන්න. හාලෙලූයා. දැන් මෙතන බලමු දැන් උන්නා 6 අපි 12 බැලුවොත් මක් නිසාද අපේ පොර බැඳීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොව අධිපතිකම් වලටත් පරාක්‍රමදායන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනිවරුන්ට ස්වර්ගීය සහ සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ට විරුද්ධ වේ. හාලෙලූයා. දැන් මෙතන කියනවා අපේ මොකද්ද අපේ සටන තියෙන මිනිසුන්ට විරුද්ධව නෙමෙයි. අද බලන්න කොච්චර මිනිස්සු නේද අද හිරේ විලංගුවේ වැටලා ඉන්නවද? ඇයි ඒ? සමහර අය නේද කීර්ති ගිහිල්ලා වානවරයෝ ඝාතනය කරන තරමට පත් වෙලා තියෙනවා. සමහරක මිනිස්සු නේද අපි දකිනවා මේ කේන්ති ගිහිල්ලා නේද හිරේ විලංගුවේ වැටලා මරණ දණ්ඩනය පවා ඒගොල්ලන්ගේ ජීවිතේ ලබාගෙන තිබෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ වචනේ මොකද කරලා තියෙන්නේ? සිහිය ඇතුව අවදි වෙන්න කියලා කියන්නේ ඕකයි. යකා මොකද කරන්නේ? විලංගු දාගෙන බලාගෙන ඉන්නවා. යකා මොකද කරන්නේ? මොකද බයිබලයේ කෙලම කියනවා යොහන් 10:10 සොරායන්නේ සොරකම් කරන්නත් විනාශ කරන්නත් මරන්නත් පමණක් කිය. නමුත් ජේසුස් වහන්සේ ආවේ ඇයි? ජේසුස් වහන්සේ ආවේ බයිබලයේ කියනවානේ යොහන් 10:10ම කතා කරනවා. උන්වහන්සේ කියනවා උන්වහන්සේ ආවේ ජීවනයේ දෙන්නත් ඒ අධික ලෙස දෙන පිණිසත් කියලා. ඉතින් ඔබ හරියාකාරව දැනගන්න ඕනේ මේ ගොරවන සිංහයා ගොරවන්නේ මිනිස්සෙක් තුලින්ම තමයි. එතකොට මේ මිනිස්යාගේ සිටිවිලි හමාර කියලාට ඒ සිංහයා අල්ලගෙන තියනවා වෙන්න පුළුවන්. සිංහයා කියලා කියන්නේ මේ යක්ෂයා හරිද? එතකොට ඒ මිනිස්යාගේ හැදියාව අල්ලගෙන ඉන්නවා වෙන්න පුළුවන්. හද සන්තකේ අල්ලගෙන ඉන්නවා වෙන්න පුළුවන්. නමුත් අපිට ඕක නේද දෙවියන් වහන්සේගේ වචනේ නේද නැතුව අපිට ඕක හරියාකාරව තේරුම් අවබෝධයකට එන්න බෑ. ඔබත් නිකන් කල්පනා කරනවා නේද? මම මේ මිනිස්යාව නේද යටපත් කරගන්න මෙවැනි ආකාරයෙන් වැඩ කටයුතු කරන්න ඕනේ. ඔබ දන්නවද? ගොරවන සිංහයා මිනිස්යා තුළට ඇතුළු වුණාට පස්සේ මිනිස්යා ඔබේ ජීවිතේට විරුද්ධ වැඩ කටයුතු කරන්නපත් වෙනවා කියලා. තේරෙනවද? ඔබ නේද ඔබට විරුද්ධ වැඩ. ඒතර ඔබ කොහොමද ගැලවෙන්නේ? බයිබලයේ කියනවා දෙවියන් වහන්සේගේ සියලු යුද්ධාවද අපි පැලඳ ගන්න අවශ්‍යයි. නේද? දෙවියන් වහන්සේගේ යුද්ධාවද කට්ටලයක් තියෙනවා. ඒ කට්ටලේ අපි පැලඳ ගන්න ඕනේ. බයිබලයේ කතා කරනවා එපිස පොතේ 6:12 එතන ඔබ නේද ඒ අන්තර්ගතව ඔබ ඒ පරිච්ඡේද කිව්වොත් ඔබට සම්ම වෙන්න යනවා කොහොමද මේ ගොරවන සිංහයාගෙන් ඔබ ගැලවෙන්නේ කියලා. හිතන්න එපා මේ ගොරවන සිංහයා ගෙන් ගැලවෙන්න පුළුවන් ලේසියෙන් ගැලවෙන්න පුළුවන් කියලා හිතන්න එපා. මොකද යක්ෂයා කපටි. ඌ කපටි. ඌ හැම වෙලේම නේද ඌගේ විදිහක් ඌ පාවිච්චි කරනවා නේද? මිනිස්සෙක් තුලින් මිනිස්යන්ට නේද මේක දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ, හරියාකාරව තේරුම් අවදපත් මිනිස්සු අතර මොකද කරන්නේ ප්‍රශ්න ඇති කරනවා. මිනිස්සු අතර මොකද කරන්නේ ගාමිනාවල් ඇති කරනවා, දුක වේදනාවල් ඇති කරනවා. නමුත් මම ඔබට කියන්න කැමතියි ඔබ ස්වාමින් වහන්සේගේ සටන ඔබ ස්වාමින් වහන්සේට බාර. ඔබ යහපත් ජීවිතයක් ගත කරමින් ඔබ ස්වාමින් වහන්සේට සත්‍ය බාර කරනවා නම් තවදුරටත් ඔබේ ජීවිතයට මිනිස්සෙකු තුලින් ඇවිලිලා එන්න බැරි වෙනවා. දැන් අද ගොඩක් මිනිස්යන්ට ප්‍රශ්න කරදර කම්කටොළු බාධාවල් ගාමිනාවල් දුකට හේතුවක් වෙලා තියෙන්නේ තවත් මිනිස්සෙකු විසින් ඇති වෙලා තියෙන පීඩාතරය නිසා. ඒ වගේම තමන්ගේ ජීවිතයට ආවනිකව ඇති වෙලා තිබෙනා වූ පීඩාවල් හේතුව නිසා. දෙපක්ෂයක් මෙතන කතා කරනවා. දේ වචනේ තමන් පිළිබඳවත් සමාජයේ තියෙන අනිකුත් විදිහේ නොයෙකුත් තැන්වලදී පැමිණෙනා වූ බාධාවල් ගැනත් මෙතන කතා කරනවා. එකක් තමයි නේද සමාජයෙන් පැමිණෙන මොකද්ද? පර්සිකියුෂන් කියලා කියනවා. ඒ කියන්නේ එකිනෙක කෙනා ඉදිරියේ ගැරහිල්ල. අපි දකිනවා මේ කිතුණුවන්ට තිබෙනවා මොකද්ද කියන්නේ මේ බරපතලතමේ තිබෙනා මේ අවකාශයක් තමයි මේ මිනිස්සු අතර නේද තිබෙනා මෙම කැරලි ගැසීම. දැන් මේ කැරලි ගැසීම ඇති වෙන්නේ මේ යක්ෂයෝ මොකද කරන්නේ මිනිස්යන්ගේ සිටිවිලි වලට රෝපණය වුණාට පස්සේ. ඔබ දන්නවද මොනවාද මේ ගොරෝණ සිංහයාගේ ඵල කියලා? අපි එක කතාවේ ආත්මික ඵල තියෙනවා. එකක් තමයි වෛරය, ක්‍රෝධය, මානය. දැන් මේ බලන්න මේ දුෂ්ට ක්‍රියාව. તો සිටිවිල්ලේ මේක ආරූඪ වෙලා තිබෙනවා නම් මිනිස්යාගේ සිටිවිලි හැම වෙලේම තරහ, කෝපයට යටත් වෙනවනම් ඒ මිනිස්යාගේ සිටිවිලි හැම වෙලේම යම්කිසි විදිහේ ආශාවල් වලට නලංගු වෙනවනම් ඒ මිනිස්යාගේ සිටිවිලි ඒ මිනිස්යාට හරියාකාරව පාලනය කරගන්න බැරි නම්
අපි දකිනවා ඒ ගොරවන සිංහයා දැන් ඇක්ටිව් වෙලා තියෙන ගොරවන සිංහයා ඒ මැද්දේ සිටිනවා. අපිට තේරුම් ගන්න පුළුවන් මේ මිනිස්සයා හික්මෙන්නේ නැහැ කියලා. එවැනි මිනිස්සුත් එක්ක අත්වැල් බඳ බයිබලයේ කියනවා අධර්මිෂ්ඨොත් එක්ක සමාගම් පවත්වන්න යන්න එපා කියලා. දැන් කියන අධර්මිෂ්ඨයාගේ වෙන් වෙලා යන්න කියලා බයිබලයේ කියන්නේ. හරිද? සමාගම් පවත්වන්න එපා කියලා කියන්නේ එකක් කිව්වොත් දෙකක් කියන්න යන්න එපා. දැන් තේරෙනවද? එතනින් තමයි ප්‍රශ්නේ අටගන්නේ. තමයි මිනිස්සෙක් නේද? එයාගේ මතාන්තරේ ඉන්නවා නම් එකපාරක් ඔබ තේරුම් කළා දෙනවා නම් ඒ තේරුම් ගැනීමෙන් එයා දුර්වල ස්ථාවරයකට පැමිණෙනවා නම් ඒ තේරුම් ගැනීමට ඒ අය කැමති වෙන්නේ නැත්තම් ඔබ එකක් කියලා ඒක අවසන් කරලා දාන්න. දෙකක් කියන්න යන්න එපා. දෙකක් කිව්වොත් මොකද වෙන්නේ? ඒ මිනිස්සයා නේද? ඔබ ගේන කොන්දේසි වලට, ඔබ ගේන ඉගැන්විල්ලට එහෙම නැත්තම් ඔබ ගේන දෙයට අකමැති නම් ඔබට බැරි වෙනවා මේ මිනිස්සයාව දිනා ගන්න. දැන් තේරෙනවද? එතනින් මොකද වෙන්නේ? බාධාව පැමිණෙනවා. මම ඔබට කියන්නේ එවැනි මනුෂ්‍යොත් එක්ක පවා කොහොමද හරියාකාරව ප්‍රඥාවන්තව ගනුදෙනු කරන්නේ. දැන් ගොඩක් තියෙන ප්‍රශ්නය තමයි අද එකිනෙක කෙනත් එක්ක තිබෙනවා ගැටීම. නේද? අර මනුෂ්‍යයා මේ මනුෂ්‍යයත් එක්ක ගැටෙනවා, මේ මනුෂ්‍යයා තම මනුෂ්‍යයෙක් එක්ක ගැටෙනවා. ඊට පස්සේ පරම්පරාවක් එකට ගැටෙනවා. මනුෂ්‍යොත් එක්ක තියෙන ඝට්ටණය අද මේ කාලේ ඇති වුණ දෙයක් විතරක් නෙමෙයි. මේක පුරාණ ලෝකයේ ඉඳලා නේද? ලෝකේ පටන් ගන්න ඉඳලා අපි දකිනවා නේද? කායින් සහ ආබේල්ගේ කතන්දරය බලන්න. සහෝදරයෝ දෙන්න කියලා බයිබලයේ කතා කරන පළවෙනි මොකද්ද? මේ ඝාතනය, සහෝදර ඝාතනය. ඉස්සෙල්ලම නේද බයිබලයේ මේ මිනි මැරීමක් හැටියට බයිබලයේ සඳහන් වෙන්නේ කායින්ගේ ආබේල්ගේ මේ ඝාතනය. මොකද වෙන්නේ? කායින් ආබේල්ව මරනවා. හාලෙලූයා. මොකද්ද මරන්න හේතුව? මරන්න හේතුව තමයි මේ අධික කෝපතරය. එතෙන් බලන්න ඒක මූලිකව ඒක ප්‍රකාශ වෙලා තිබුණේ නැහැ. මොකද ඒගොල්ලෝ දෙවියන් වහන්සේගේ එළිදරව් ලැබලා තිබෙන්නේ නැහැ. නමුත් එවකට මේ අලුත් ගිවිසුම් කාලේ නේද? පුරාණ ගිවිසුමේ එළිදරව් ලැබුණා නම් මේ අලුත් ගිවිසුම හැටියට ඒ මිනිස්සු ඇත්තම කියනවා නම් මේ කායින් ආබෙල්ල මරයිද? නැහැ. මොකද කායින් හිතුවේ මම ආබෙල්ල මැරුවොත් නේද? මට පුළුවන් වෙනවා මේ එයාට වඩා උසස් වෙන්න. එයාගේ හිතේ තිබ්බේ ඒක. නමුත් එයා ඒක වරද්දාගත්තා. දෙවියන් වහන්සේ මොකද කරන්නේ? අන්තිමට එයාගේ ලේ ගැන නේද? මේ ආබෙල්ගේ ලේ ගැන කායින්ට දඩුවම් කරනවා. හාලෙලූයා. ඒක තමයි මම කියන්නේ. වර්ධ තව කෙනෙක්ගේ වෙන්න පුළුවන්. නමුත් ඔබ වර්ධට පැටලිලා ඒ මිනිස්යාගේ නේද ජීවිකාවට විරුද්ධව ඔබ ගියොත් ඒ කෙනාගේ වැරද තවදුරටත් දෙවියන් වහන්සේ සදාන් කරන්න යන්නේ නැහැ. හාලෙලූයා. මොකද වෙන්නේ? ඒකට ඔබ පැටලෙනවා. ඇත්තම කියනවා නම් මේ ආබෙල් නම් වැරදි කරේ නැහැ. ආබෙල් දෙවියන් වහන්සේට දිය යුතු මොකක්ද ඒකට කියන්නේ මේ පූජාව ඇත්තම කියනවා ලේන් ගෙනාවා කියලා කතා කරනවා. කුළුදුල්ලන්ගෙන් නේද ගෙනාවා කියලා කියනවා. නමුත් කායින් ගෙනාවේ නෑ. කායින් මොකද කරේ? එයාගේ මේ මහන්සියෙන් ශ්‍රමයෙන් නේද ගෙනාවා කියලා වචනෙන් කතා කරනවා. එයා කායින් කියලා කියන්නේ ඇත්තම කියනවා නම් මේ එයා ගොයමක් බලාගත්ත කෙනෙක්. අරයා අනිත් කෙනා එඩේනේ. දැන් බලන්න මේ බැටළුවන්ගෙන් ගෙනාවා. ඒ කියන්නේ ලේන් ගෙනාවා. දැන් දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ මොකද්ද? දෙවියන් වහන්සේට අවශ්‍ය කරන්නේ ඒ මනුෂ්‍යයාගේ සිත නේද? සිතට තමයි උන්වහන්සේ කැමති. බයිබලයේ කොතනවත් කියන්නේ දෙවියන් වහන්සේ පූජාවකට කැමති වුණා කියලා. එතන පවා බයිබලයේ කෙලිම කියනවා මම පූජාවට නොකැමැත්තෙමි කියලා දෙවියන් වහන්සේ කියනවා. එතකොට අපි ගොඩක් දුරට දැනුවත් වෙන්න ඕනේ අපේ සිත හරියාකාරව සකස් කරගන්න දේව වචනේ එකගව අනුගතව ඒ මිනිස්යාගේ බලපෑම සංසිඳවන්න නේද? දෙවියන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේගේ රාජ්‍යයට අපි ගැලවුණාට පස්සේ නේද ලෝකයේ ජීවිතයෙන් මිදලා අපි ස්වර්ගයේ ජීවිතයට ආවට පස්සේ දැන් ඔබ ක්‍රිස්තියානි මිනිසෙක් නම් ඔබ ලෝකයේ ප්‍රස්තාවලින් මිදෙන්න අවශ්‍යයි. මොකද මේ කිතුණු ජීවිතය කියන එක අද මිනිස්සු දන්නේ නැහැ නේද? ඒගොල්ලෝ නමට කිතුණු. නමුත් මේ කිතුණු ජීවිතය කියලා කියන තැන ගත්තාම මේ කිතුණු ජීවිතයට යම් කිසි විදියේ ක්‍රමවේදයක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. උන්වහන්සේගේ විවස්ථාවට එකගව ජීවත් වෙන්න. හාලෙලූයා කියන්නේ. ඔව් දැන් මෙතන බලන්න ඔබ බලන්න දෙවියන් වහන්සේ මෝසෙස්ට විවස්ථාධාරය දීලා කියනවා ආඥාවල් දීලා නේද? මම මේ ජාතිය වෙන් කරගත්තා කියලා කියනවා. එතකොට ඕගොල්ලන්ට ඊජිප්තු දේශයේ මිශ්‍රවරුන්ට එක්ක මේ සම්බන්ධ වෙන්න බෑ නේද? කානාන් දේශයේ ගිරියෙන් පැනින් දේශයට යන මේ මිනිස්සුත් එක්ක සම්බන්ධ වෙන්න බෑ. ඕගොල්ලෝ දෙවියන් වහන්සේගේ සුද්ධ ජනතාවක් නොකැලල් සෙනඟ. එතකොට මේ සෙනඟ දෙවියන් වහන්සේ පාවිච්චි කරන්නේ උන්වහන්සේ වෙනත් ප්‍රකාරයකට තමයි පාවිච්චි කරන්නේ. ඔබට හිතුමනාපෙන් නේද ඔබට ඕන දේවල් කරන්න බෑ. දෙවියන් වහන්සේගේ වචනේ ප්‍රකාශ කරනවා ක්‍රිස්තුස් වහන්සේගේ ලේ කර්ණ කොටගෙන අපිව මිලදීගෙන තිබෙනවා කියලා. අපිව උන්වහන්සේ යම් බෙලයක්
කුරුසය ගෙවලා තමයි අපි තියෙන්නේ. දැන් මේ මිලය නේද අපිට ගෙවන්න බැරුව ගියා. අපේ පව් නේද අපිට නසා ගන්න පුළුවන් වුණා. අපේ පව් වලින් අපිට ගැලවෙන්න පුළුවන් වුණා. නැහැ. අපේ පව් වලින් අපිව නිදහස් කරන්න ක්‍රිස්තුස් යේසුස් වහන්සේ මේ පොළවට වැඩම කරලා මොකද කරේ? උන්වහන්සේගේ ලේවල පූජාවේ උන්වහන්සේ යම්කිසි විදිහේ මිලයක් ගෙවලා අපේ ජීවිතේ කැප කරගත්තා. එහෙනම් අපි තවදුරටත් අපිටම අයිති නැහැ. අපි අයිති ක්‍රිස්තුස් වහන්සේටයි. ආමෙන් කියන්නේ. දැන් බලන්න මේක විශ්වාසනීය දෙයක් මම මේ දෙවියන් වහන්සේගේ වචනය තුලින්ම ඔයගලන්ට නේද මම එල්ල කරලා කතා කරන්නේ. ඒතකොට ඔයගොල්ලෝ දැනුවත් වෙන්න අවශ්‍යයි නේද මේ දේවගති වරයා තුලින් ඇයි ක්‍රිස්තුස් වහන්සේ මේකේ වචනේ මේ ආකාරයෙන් කතා කරන්න උවමනා වෙලා තියෙන්නේ. ඔබ බලන්න අද ගොඩක් මිනිස්යන්ට තියෙන එකම ප්‍රශ්නේ තමයි gedara තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. තමන් අයත් එක්ක තියෙන ගැටීම. එතකොට මේ ගැටෙන අයත් එක්ක අපි ගැටෙන්න ගියොත් දෙවියන් වහන්සේගේ ආශිර්වාද අපිට බුද්ධි විඳින්න පුළුවන් වෙයිද කියන්න බලන්න. ඒක කරන්න බැරි වෙනවා. මොකද බයිබලයේ කෙලින්ම කියනවා මේ පුෂ්ටිමත් සිත නේද? මේ පුෂ්ටිමත් සිත මොකද කරන්නේ මිනිසයාට නේද? බෙහෙතක් වෙනවා. හාලෙලූයා. මේ ප්‍රීතිමත් සිත එහෙනම් මේ මිනිසයාට එක බෙහෙතක්ව තිබෙනවා. ඒතර අපේ සිත හැම වෙලේම මේ ප්‍රීතිය කියන තැන අද ගොඩක් මිනිසයන්ට නැතිම දෙයක් තමයි මේ ප්‍රීතිය, සන්තෝෂය. ඔබ දන්නවද ඔබ තුල සන්තෝෂය නැත්නම් දෙවියන් වහන්සේ ඔබ තුල නැහැ කියලා? හාලෙලූයා කියන්නේ. බයිබලේ එනවා. ඔබට සන්තෝෂය ඔබේ ජීවිතයේ සන්තෝෂයෙන් නෙමෙයි නම් තියෙන්නේ. ඔබේ ආත්මය කැළඹිලා නම් විඩාවටපත් වෙලා නම් ඔබේ ආත්මය හැමදේම නේද? ඔබේ සිතිවිලි වලින් ඔබට නිරන්තර නිරතුරු ඔබගේම සිතිවිලි ඔබට කරදර කරනවා නම් ඔබගේම හැඟුමන් ඔබට කරදර කරනවා නම් ඔබ විඩාවටපත් කරනවා නම් ඔබම තුලින්ම යම්කිසි බලවේගයක් නේද? සිතිවිලි ආශ්‍රිතව හෝ එහෙම නැත්නම් මනසේ තියෙන දුබලතාවය ආශ්‍රිත හෝ ඔබව පාලනය වෙන ඔබට දමනය කරගන්න බැරි නම් ක්‍රිස්තුස් වහන්සේගේ වචනේ නැති හේතු නිසා දෙවියන් වහන්සේ ඔබ තුළ ක්‍රියා කරන්න යන්නේ නැහැ. බයිබලයේ කෙලිම කියනවා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් විසින් දෙවියන් වහන්සේගේ ආඥාවල් පැවැත්විය යුතුයි. දෙවියන් වහන්සේ අප තුළ සිටී කියලා අපි විශ්වාස කරන්නේ එයි. නේද? දෙවියන් වහන්සේගේ වචනේ අපි තුළ තියෙන්න ඕනේ. වචනේ තියනවා විතරක් නෙවෙයි වචනේ අපි මොකද කරන්න ඕනේ? ඒක ක්‍රියාවකට යොමු කරන්නත් අවශ්‍යයි. දැන් මේ දේවල් කතා කරන්න උවමනා වෙලා තියෙන්නේ ඔබේ ජීවිතේ නේද? ඔබ එකිනෙකිනත් එක්ක ගැටෙනවා නම් තවත් කෙනෙක් ඔබත් එක්ක ගැටෙනවා නම් හාලෙලූයා. කිතුණාට පුළුවන් තවත් කෙනෙක් එක්ක ගැටෙන්න බෑ. බයිබලයේ කියනවා නේද? එකිනෙක කෙනා කෙරේ පොරට නොසිතපල්ලා. හාලෙලූයා. දැන් තේරෙනවද? එකිනෙක කෙනා කෙරේ පොරට නොසිතපල්ලා. දැන් අපි පොරට ගියොත් මොකද වෙන්නේ? හාලෙලූයා. ඒ මනුස්සයොත් අපිත් එක්ක පොරට එනවා. එතකොට යක්ෂයා වැඩ සිටින්නේ නේද? තමන්ගේ ගෙදර උළු ඇස්ස යටවත් එහෙම නැත්නම් මේ පොරෝතලයේ තියෙන තැනවත් එහෙම නැත්නම් තමන්ගේ ගෙදර මේ හතර කොනේවත් නැත්නම් මේ හය කොනේවත් අට කොනේවත් එහෙම නැත්නම් කනත්තේවත් මිනි කනත්තේවත් නෙමෙයි යක්කු ඉන්නේ. ඒක තේරුම් ගන්න. යක්කු ඉන්නේ මිනිස්සු තුලයි. හාලෙලූයා. මිනිසුන්ගේ තියෙන වැරදි අදහස් මොනවාද? ඔබ දන්නවද කෝපය කියලා කියන්නේ ලොකු යක්ෂයෙක්? හාලෙලූයා. තෘෂ්ණාව කියලා කියන්නේ යක්ෂයෙක්. හාලෙලූයා. ඔව් බෙලහීනතාවය කියලා කියන්නේ යක්ෂයෙක්. එතකොට මේ රෝග කියන අපි දකිනවා පිළිකා රෝගය කියලා කියන්නේ පිළිකාවේ යක්ෂාත්මයක්. හාලෙලූයා. එතකොට මේ ඔක්කොම රෝග වලට හේතුවක් කියලා තියෙන යක්ෂයෝ. ඔබ දන්නවද අපි මේ සභාව විදිහේ නේද මනුෂ්‍යයන්ගේ ජීවිතේ විවත්තර රෝග ඉවත් කරද්දී අපි යක්ෂයෝ තමයි දුරු කරන්නේ. මේ යක්ෂයෝ දුරු වෙද්දී පිළිකාවක් දුරු වෙනවා. හාලෙලූයා. යක්ෂයෝ දුරු වෙද්දී මොකද වෙන්නේ? ලෙඩ රෝග සුව වෙනවා. හාලෙලූයා. ලොකු ගෙඩි මේ බඩේ තියෙන ලොකු ගෙඩි මේ එකපාරටම අතුරුදහන් වෙලා යනවා යකා දුර වෙද්දි. මොකද යකා දුර වෙද්දි ගෙඩියත් අරගෙන යනවා. හාලෙලූයා. ඒක පුදුම හාස්කම. ඔබ තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මේ මානවරයාගේ මේ මිනිස්යාගේ මුළු ජීවිතේම නේද සතාන් අන්තර්ගතව තියෙන්න පුළුවන් යක්ෂයාගේ බලය, යක්ෂයාගේ අධිපතිකම්, පරාක්‍රමධාරීත්වය තියෙන්න පුළුවන්. එවැනි මිනිස්සුયો නේද අපි අතර ඉන්නවා. සමහර වෙලාවට ඔබ දෙවියන් වහන්සේගේ වචන ඉදිරියේ සම්බන්ධ වෙලා නැත්නම් එවැනි යක්ෂාත්ම ඔබගේ ජීවිතේත් වෙලාගෙන ඉන්නවා වෙන්න පුළුවන්. ඔබට තරහ යනවා නම්, ඔබට තෘෂ්ණාධික නම්, ආශා උපදවන ආත්මයක් නම්, ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ නේද මැලි වෙනවා නම්, ඔබට කම්මැලි නම් මේ කම්මැලිකම කියලා කියන්නේ යක්ෂාත්මයක්. ඔබ දන්නවද? වැඩක් බලක් කරන්න බැරිව එක්තැන් වෙනවා කියන්නේ යක්ෂාත්මයක්. හාලෙලූයා. ඔබ පරාජයට පත් වෙනවා. පරාජයට පත්වීමේ යක්ෂාත්මය. හාලෙලූයා. දැන් බලන්න මිනිස්යාගේ ජීවිතේ කිසි දෙයක් හරියන්නේ නැත්තම් මොකක්ද ඒක කියන්නේ? පරාජිතයේ යක්ෂාත්මය.
අද ගොඩක් මිනිස්සු ඇබ්බැහි කරන වෛශකමේ යක්ෂාත්මය, කාමිත්‍යාචාරයේ යක්ෂාත්මය මෙවැනි ආත්ම තමන් තුළ ක්‍රියාත්මක වෙනවා නම් මොකද වෙන්නේ? දෙවියන් වහන්සේගේ සුද්ධාත්මයන් වහන්සේට ක්‍රියාත්මක වෙන්න බැරි වෙනවා. සුද්ධාත්මයන් වහන්සේ ක්‍රියා කරන්න යන්නේ නැහැ. එහෙනම් ඔබ දැනුවත් වෙන්න අවශ්‍යයි. මෙවැනි යක්ෂාත්ම තමන් තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒවා මුලින් උපටා දාන්න අවශ්‍යයි දෙවියන් වහන්සේගේ වචනේ ඉදිරියේ. ඔබ තුළ ඔබ දන්නවද? දැන් බලන්න යාකොබ්තුමා ගැන ඔබ අහලා තියෙනවද බයිබලේ? මට ප්‍රකාශ කරන්න. යාකොබ්තුමා ගැන අහලා තියෙනවද? ඔව් අහලා තියෙනවා. දැන් අපි කවුරුත් නේද යාකොබ්තුමා ගැන ගන්නවා. යාකොබ්තුමාගේ නාමය වැදෑරීම පිළිබඳව ඒකේ තේරුම් අන්තර්ගතය ගත්තොත් එතන කතා කරනවා මේ යාකොබ් කියලා කියන්නේ වංචාකාරයා කියලා. හාලෙලූයා කියන්නේ. වංචාකාරයා. එතකොට බලන්න එයා වංචාවෙන් තමයි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ගත්තේ. දැන් තේරෙනවද? වංචා කරලා ගත්තේ. වංචා කරලා. නමුත් එයාට අන්තිමට මොකද සිදු වුනේ? එයාගේම නේද මාමණ්ඩි නේද? එයා ආදරය කරේ කාටද? එයා ආදරය කරේ කාටද? එයාගේ ලොකු දුවට තමයි ආදරය කරේ. ඔව් ලොකු දුවට ආදරය කරේ. නමුත් අන්තිමට එයා ගෙනත් දුන්නේ කාවද? පොඩි දුව තමයි ගෙනත් දුන්නේ. ලොකු ප්‍රශ්නයක් නේ. පොඩි දුව තමයි ගෙනත් දුන්නේ. උදේ පාන්දර නැගිටලා බාද්දී අම්බර්සේ. මාරු ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඉඳලා තියෙන්නේ පොඩි දුවත් එක්ක. එතකොට ලොකු දුව නෙමෙයි පොඩි දුවත් එක්ක ඉඳලා තියෙන මාර ප්‍රශ්නයක්. ඊටස් මොකද කරන්නේ? ගිහිලා කැහ ගන්නවා. ඔයා මොකද්ද මේ කරේ? ඔයායි මට වංචා කරේ. මම ඔයාට ආදරය කරේ කාටද? මං ආදරය කරේ ලොකු දුවට. ඔයා මට බලන්න මේ රාත්‍රියේදී හයද මේකකින් වහලා පොඩි දුව ගෙනත් දුන්නා. දැන් බලන්න මේ බයිබලේ තමයි මේක තියෙන්නේ. බයිබලේ ආශ්‍රිතව බයිබලේ සම්බන්ධයි. එතන මොකද වෙන්නේ? එයා අවුරුදු 7ක් ආයි වැඩ කරනවා ලොකු දුව ගන්න. දැන් බලන්න මෙතන වංචාකාරයට අන්තිමට මොකද වෙන්නේ? ඒත් ඒ වංචාවටම කොටු වෙනවා. දැන් තේරෙනවද? ඔබ වංචාවක් කරොත් ඔබත් වංචාවට අහු වෙනවා. ඔබ කාව හරි රිද්දුවොත් ඔබත් රිදෙන්න යනවා. ඔබ වපුරන දේ කපන්න යනවා. ඔබ මිනිස්සෙක්ව සතුටු කරොත් ඔබ දන්නවද? ඔබ සතුටු වෙන්න යනවා. ඔබ දේවදාසයෙක්ව මිනිස්සෙක්ව මේ පොළව අන්තර්ගතයි නේද? සත්වයක් හරි සත්‍යෙක්ව හරි මම මේ කියන්න කැමති හරිද? ඔබ සතුටු කරන්න ගත්තොත් ඒ මිනිස්යාගේ ජීවිතය ඔබ බැලුවොත් හැදුවොත් ඔබට ඒක පැමිණෙන්න යනවා. ඒකයි මම මෙතන කතා කරන්නේ. ඔබ පොරට යන්න එපා. නේද? ඔබේ සහෝදරයා සමහර කෙනාට ඔබත් එක්ක පොරට එනවා වෙන්න පුළුවන්. ඔබ ඔහුට ආදරය කරන්න, ඔබ ප්‍රේම කරන්න ගන්න. ඔබ ප්‍රේම කරද්දී ඔබේ සහෝදරයා සමහරට එවකට ඔබට ප්‍රේම කරන්න නැති වෙයි. නමුත් ඔබට ප්‍රේම කරන තව මිනිස්සු රාශියක් ඔබට පැමිණෙනවා. දැන් තේරෙනවද? මොකද ඔබ විවේචනයට ලක් කරන, ඔබට පහර ගහන, ඔබට කැත නාමයක් ගේන නේද? සමාජීය අවකාල් කරන ඔබගේම නේද? සහෝදරයාට ඔබ ප්‍රේම කරද්දී මොකද සිදු වෙන්නේ? ඔබට වෙනත් පැත්තකින් දෙවියන් වහන්සේ දොරවල් අරිනවා. ඒ ප්‍රේමය දැකලා ඔබව සනසන්න. දැන් තේරෙනවද? දෙවියන් වහන්සේ එහෙම දෙවි කෙනෙක්. දෙවියන් වහන්සේට සරදම් කරන්න කාටවත් බෑ. දැන් මෙතන බලන්න මේ යක්ෂයා කියන කෙනා නේ මාද කතා කරේ කොහොමද අපි দমনය කරන්න කියලා. යක්ෂයාව দমনය කරන්න පුළුවන් එකම ආයුධය තමයි මොකද සහෝදර සහෝදරේ? යක්ෂයාව දමනය කරන්න පුළුවන් එකම ආයුධය බලවත් ආයුධයක් තියෙනවා බයිබලේ කතා කරනවා. කියන්න බලන්න. කට උත්තර නැද්ද? මොකද උනේ? ඔයගොල්ලෝ නිදිද? ඔව් යක්ෂයාව පරාජය කරන්න පුළුවන් නේද? මිනිස්සෙක් තුන යක්ෂාත්මයක් ඉවහල් වෙලා තියෙනවනේ. යක්ෂයා පරාජය කරන එකම ආයුධය තමයි ප්‍රේමය නැමැති ආයුධය. ප්‍රේමය නැමැති ආයුධය. ප්‍රේමය කියන මේ ආයුධය ඕනම යක්ෂයෙක්ව පරාජය කරන්න පුළුවන්. මිනිස්සු තුල නේද වැඩ සිටින ඕනම යක්ෂයෙක්ම ප්‍රේමයෙන් පරාජය කරන්න පුළුවන් නේද? ඒ මිනිස්සයා අපිට ගහගෙන මරාගෙන එන්න කතා කරනවා වෙන්න පුළුවන්. අපි ඔහුට නේද ඇයට ප්‍රේමයෙන් කතා කරනවා. හාලලූයා. එතන මොකද වෙන්නේ? ඒ අන්ධකාර බලකොට කැඩෙනවා. නමුත් අපි මේ මිනිස්සයා කියන එකට තවත් දේවල් අපි කතා කරොත් මොකද සිදු වෙන්නේ? ඒ අන්ධකාර බලකොට අපි කොට නගලා දෙනවා. මරු ප්‍රශ්නයක් ඒක. ඒ කියන්නේ දෙයන්නාස් අපිට කියලා තියෙන්නේ අන්ධකාරයගේ මේ මොකද්ද? රාජ්‍ය බෙදලා දාන්න කියලා තියෙන්නේ. අපේ දෙයන්නාස්සේ කියලා තියෙන්නේ මොකද්ද? අන්ධකාරයේ රාජ්‍යයෙන් ගැලවුණා නම් අපි අන්ධකාරයේ ක්‍රියාවල් නසන්න කියලා තමයි තියෙන්නේ. ඒතර අන්ධකාරයේ කියලා නසන්න කිව්ව දෙවියන් වහන්සේ ඉතින් අපි අන්ධකාරයේ ක්‍රියාවල් කරනවා නම් මේක මාර ප්‍රශ්නයක් දෙන්නේ. ඒතර අපි කීතුනෝ නෙමෙයි අපි බොරුකාරයෝ. ඒක හැවෙන්න බෑ. දෙවියන් වහන්සේ අපිට නේද සුද්ධව ධර්මිෂ්ඨව ජීවත් වෙන්න තමයි නේද මේ වැඩ කටයුතු දීලා තියෙන්නේ. සමාතැන්ගෙන මිනිස්සු එක දිගට පලි ගන්නවා. එක දිගට නේ එක දිගට පලි ගන්නවා. අපිට කරන්න දෙයක් නෑ මිනිස්සු පලි ගන්න. එතන මොනා කරන්නද පලි ගත්තා කියලා. අපි ඉතින් බලන් ඉන්නවා මේ මිනිස්සු ආයිත් පලි අපිට ඕක කියන්න ගියොත් මොකද වෙන්නේ? නේද? අපි පොළොම විතර ගියා අපි එතන අපේ නුත් පලි ගන්න වෙනවා. ඕක කිව්වට පස්සේ පලි ගන්න එපා කියලා අපිට පලි ගන්න වෙනවා. ඉතින් ඊට හොඳයි කටවහගෙන ඉන්න එක. දැන් තේරෙනවද? මොකද සමහරක මිනිසයන්ට දෙවියන් වහන්සේගේ වචනේ මෝඩකම් ඌරන් ඉදිරියේ මුතු දාන්න බෑ. ඒක තේරුම් ගන්න ඕනේ. නේද? ඌරෙක්ගේ ඉදිරියේ රන් මුද්දක් තිබ්බොත් ඌරගේ හොස්සේ ඌ මොකද කරන්නේ?
ඒක ගිහිලා මඩේ ගහනවා. ඒක නිසා අපිට දෙවියන් වහන්සේගේ නේද මේ ශුද්ධ වචනය ඌරෙක්ගේ හොස්සේ තිබ්බොත් මිනිස්සෙකුගේ මම කියන්නේ මිනිස්සුන්ට ඌරෝ කියලා කියනවා නෙමෙයි. එතන ඒ කතා කරන්නේ නේද මනුෂ්‍ය ස්වරූපයක් මවලා තමයි ඒක කතා කරන්නේ මිනිස්සයාගේ දැක්ම අරගෙන. ඒ උන්වහන්සේ කියනවා නේද දරුවන්ගේ දේ බල්ලන්ට දෙන්න එපා. ඒතර කාටද මේ කියන්නේ? දරුවන්ගේ දේ බල්ලන්ට දෙන්න එපා කියලා. ඒ කතා කරන්නේ නේද මේ මනුෂ්‍ය ප්‍රකාරයක් පිළිබඳව තමයි උන්වහන්සේ කතා කරන්නේ. ඒ නිසා මේ යක්ෂයාගේ නේද මේ පැටලවිල්ලෙන් අපි ගැලවෙන්න අවශ්‍යයි. මෙතන උන්වහන්සේගේ වචන අපි බලමු ලූක් පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 31යි 34ත් අපි බලමු. මෙතන කියනවා සීමෝන් සීමෝන් බලව නුඹලා ගොඩුමෙන් පොළොන්නට සාතන් නිල්ලුවේ. ගොඩුමෙන් පොළොන්නට සාතන් නිල්ලුවේ. නමුත් නුඹේ ඇදහිල්ල නැති නොවන පිස මම නුඹ දේශා මම යාඥා කරනවා. දැන් කවුද මේක කියන්නේ? කවුද කියන්නේ? මේක කියන්නේ ජේසුස් වහන්සේ. මේක කියන්නේ ජේසුස් වහන්සේ. දැන් මේ සාතන් ජේසුගෙන් මොකද්ද ඉල්ලන්නේ? මේ සෙට් එක ඉල්ලන්නේ ගෝලියෝ 12 දෙනා ගැන නේද විභාග කරනවා. ගොඩුම මේ පොළන්න තමයි මේ දැන් පේදුරුට තමයි මේ වැඩියෙන් කතා කරන්නේ දැන් මේ. ගොඩුම මේ පොළන්න තමයි දැන් මේ ඉල්ලන්නේ. ඒ කියන්නේ තනිකර මේ පොළනවා කියලා කියන්නේ ලේසි නෑ මේක. නමුත් ජේසුස් වහන්සේ මොකද කියන්නේ? නමුත් අනේ මේ පේදුරු මං ඔයා ගැන එහෙම නොවෙන්න යාඥා කරා. නේද? ඇදහිල්ල නැති නොවන පිස නොවෙන්න යාඥා කරා කියලා බයිබලේ නෑ සමාවෙන්න. ඇදහිල්ල නැති නොවන පිස යාඥා කරා. හාලෙලූයා. දැන් තේරෙනවද? අන්තිමට ඔය පේදුරු මොකද කරන්නේ? කියන්න බලන්න පේදුරු මොකද කරන්නේ? මේ ජේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියලා කියනවා. නේ? ජේසුස්ට යකා වැහෙනවා. ඒ කියන්නේ මේ ජේසුස්ත් එක්කම ඉඳලා නේද ජේසුස් වහන්සේව අඳුරන්නේ නැහැ කියලා කියනවා. දැන් බලන්න මේක එයා මොකද කරන්නේ? ඒ ජේසුස් වහන්සේට කුරුසයට යන්න තව මාර්ගයක් අරිනවා. හාලෙලූයා. දැන් බලන්න මෙන්න මේ වගේ කාරණාවල් නේද අපිත් එක්කම ඉන්න සහෝදරයෝ නේද සමහරකට මෙවැනි ආකාරයේ දේවල් කරනවා. නමුත් අපි හිතනවා හම්බෝ ඒකේ හැබැයි ජේසුස් වහන්සේ මොකද කරන්නේ? එයා මලුන්ගෙන් උත්තාන වුණාට පස්සේ පේදුරුට ඇවිල්ලා කිව්වද පේදුරු මාර වැඩක් නේ වා කරේ යන්නේ. ඔයා මම මේ කුරුසෙට යනවා. ඔයා මාත් එක්ක කාලා බීලා එකට ඉඳලා හයිද ඔයා මම වඳුරන්නේ නැහැ කියලා කිව්වනේ. මාර පේදුරු කෙනෙක් නේ කියලා එහෙම කිව්වද? උන්වහන්සේ එහෙම කිව්වේ නැහැ. උන්වහන්සේ ඇවිල්ලා පේදුරුට කියනවා තට්ටු කරලා පේදුරු ඔයා මට ප්‍රේම කරනවද? තුන් වතාවක් අහනවා පේදුරු ඔයා මට ප්‍රේම කරනවද? ඊට පස්සේ පේදුරු හොඳටම අඬන්න ගන්නවා. තුන්වෙනි වතාව අහද්දී පේදුරුතුමා හොඳටම අඬන්න ගන්නවා. අයි මතක් වෙනානේ මේ මම මේ ජේසුස් වහන්සේ වෙනුවෙන් මැරෙනවා කියලාත් කිව්වා. හිරගේ ලගින්න පුළුවන් නම් ඒකත් මම කරනවා කියලා පොරොන්දු දුන්න පේදුරු අන්තිමට අඬන්න ගන්නවා. එයාට මතක් වෙනවා මොකද්ද? අනේ මම මෙහෙම කිව්වනේ මම මේ උන්වහන්සේ එහෙම කියලා මම ඒක කරාද? නැහැනේ. ඒකද පේදුරුතුමාට ඒක කරගන්න බැරුව ගියේ. ඇයි? අන්තිමට ඔය කියන පේදුරු මොකද කරන්නේ? නේද? උන්වහන්සේ වෙනුවෙන් මේ වෙද සාක්ෂිවරයෙක් විදියට මැරෙනවා. කැමැත්තෙන් මැරෙන්නේ. බලෙන් මැරෙන්නේ කැමැත්තෙන්. නැත්තම් පේදුරුව මරන්න හම්බෙන්නේ නැහැ. දැන් තේරෙනවද? ඔක්කොම බයිබලයේ ගෝලියෝ 11 දෙනාම 12 දෙනා කියලා කියන්න බෑනේ. මොකද යුදාස් එයා සීනි විනාශාගත්ත නිසා මේ 11 දෙනාම ඇත්තම කියනවා නම් නේද? 11 දෙනා කියලා එතන කියන්නත් බැරි වෙනවා. මොකද යොහන්තුමා මරණයටපත් උනේ නෑ. 10 දෙනාම ඇත්තම කියනවා සිය කැමැත්තෙන් තමයි මැරුණේ. තේරෙනවද? වේද සාක්ෂිවරයෝ විදියට. නමුත් ඒගොල්ලන්ගේ මේ දෙවියන් වහන්සේ ඉදිරියේ මේ කවුරුත් මේ හොරා කෑවේ නැහැ. දැන් මෙතන බලන්න යක්ෂයාට බැරෝ ගියා ඒගොල්ලෝ තුල ක්‍රියාත්මක වෙන්න. උන්වහන්සේ ඉදිරියේ නේද වචනේ අපි හරියාකාරව අල්ලගන්න ඕනේ යක්ෂයාට විරුද්ධව ඉඳලා. එහෙමයි. සමහරකට ඔබ දන්නේ නැහැ යක්ෂයාට කොහොමද විරුද්ධව ඉන්නේ කියලා. නේද? යාකොබ් පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 7 කියනවා උන්වහන්සේ එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න නමුත් යක්ෂයාට විරුද්ධව සිටින්න. ඒ විට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. යක්ෂයා හැම වෙලේම කරන්නේ වෛරය පතන කරන එක. මේක හොඳට ඔලුවට ගන්න. යක්ෂයා හැම වෙලේම කරන්නේ වෛරය පතන කරන එක. එතන ප්‍රශ්න ඇති කරන එක. සමාදානය මේ ප්‍රීතිය කියන ආත්මය නැති කරන එක තමයි. ඔබේ පවුලේ ප්‍රීතිය නැත්නම් ඔන්න යකා රිංගලා. ඒ කියන්නේ පළවෙනි දේ ඔබට නේද අපි දකිනවා සෙන්සර් කාර් වල තියෙනවා සෙන්සර් මොටෝ බයික් වල තියෙනවා සෙන්සරයක් කැඩුනොත් මොකද වෙන්නේ? සෙන්සරෙන් මොනවාද දැනුවත් වෙන්න පුළුවන්. යම් කිසි විදිහේ ඉන්ඩිකේෂන් දැනුවත් වෙන්න පුළුවන්. ඒ අපිට හොඳ ඉන්ඩිකේෂන් එකක් තමයි. නැත්නම් යම් කිසි දැනුවත් වීමක් තමයි ඔබේ ගෙදර ඔබ තුල ඔබ රැකියා කරන ස්ථානයේ එහෙම නැත්නම් ඔබ සිටින ඕනම ස්ථානයකත් එහෙම නැත්නම් ඔබගේ මනස තුල ඔබට ප්‍රීතිය නැත්නම් අන්න යකා ඇතිල් වෙලා. නැත්නම් අන්න අරෝ ඇවිල්ලා ගොරෝන සිංහයා ඇතුල් වෙලා. එතකොට අපි කොහොමද මේකෙන් ජය ගන්න ඕනේ? එහෙනම් අපි නිරන්තර නියතුරු ප්‍රේම කරන්න අවශ්‍යයි. බයිබලයේ කියනවා තතමෙන් තගේ සහෝදරයාට ප්‍රේම කරන්න. විවස්ථාවත් අනාගත වාක්‍යයත් ඒ සම්පූර්ණ වන්නේ කියලා කියනවා. හාලෙලූයා.
දැන් බලන්න යක්ෂයාගෙන් ජය ගන්න ලේසිම මාර්ගය, ලේසිම ආයුධය මොකද්ද? අනේ මේ මට ප්‍රේම කරනවා වගේ නේද? අනිත් මනුස්සයන්ටත් මම ප්‍රේම කරන්න අවශ්‍යයි. ඕක තමයි ලේසිම ක්‍රමය යකායෙන් ජය ගන්න පුළුවන්. ඔබ ඒ දේ විතරක් කරනවා සහෝදර සහෝදරවරුනි. මම ඔබට කියනවා ඔබට තව දේශනාවල් මේ කතා කරනවා නම් ආත්මික වර්ධනය උදෙසා කතා කරනවා මිසක් මේ යක්ෂයා නැමැති මේ පෙරදිච්ච බල්ලෙක් ගැන මේ පෙරදිච්ච නැට්ටක් ගැන කතා කරලා වැඩක් නැහැ තවදුරටත්. දැන් තේරෙනවා මෝ පෙරදිච්ච බල්ලෙක් යකා කියලා කියන්නේ. අද මේ පෙරදිච්ච බල්ලා ගැන හැමෝම කතා කරනවා. මේ පෙරදිච්ච බල්ලා. එතකොට මේ පෙරදිච්ච මේ යක්ෂයා ගැන අපි තවදුරටත් කතා කරන්න නේද? අවශ්‍ය වෙලා තියෙන්නේ. අද මේ මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ මේ යක්ෂයා දෙවියන් වහන්සේගේ පුත්‍රයා නම් එදා කල්වාරි කුරුසේ පරාජය කළා තියෙන්නේ. මේ පෙරදිච්ච එකෙක් එක්ක අපි තවදුරටත් නේද? අපි සටනට යනවා නම් මේකේ මොකක්ද තියෙන ආදර්ශය? මේකේ මොකද්ද සමහර තියෙන ආදර්ශය? මිනිස්සෙක් ඇවිල්ලා කේන්තියෙන් ඔබට කතා කරනවා. ඔබත් එතනින් මොකක් හරි පොල්ලක් අරගෙන මේ මිනිස්සයාට ගැහුවොත් මොකක්ද තියෙන ආදර්ශය? ඔබ තවත් මිනිසෙක් කියලා ඔබට නේද ශාප කරනවා නම් ඔබත් ශාප කරොත් මොකද්ද ඔබට තියෙන ආදර්ශය? ඉතින් ඔබ හොඳයි ජේසුස් වහන්සේගෙන් අයින් වෙලා යන එක. ඔබ හොඳයි ජේසුස් වහන්සේව අදහන්න නැතුව ඉන්න එක. දැන් මම කියන එක පැහැදිලිද? මොකද ලෝකයා හැසිරුණාක් මෙන් අපිට හැසිරෙන්න බෑ. ඒ හැසිරීම අපි ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ. යක්ෂයාගේ ක්‍රියාවල් නසන්න අවශ්‍යයි. මාංශයේ ක්‍රියාවල් අපි නසන්න අවශ්‍යයි. ඔබට ඒක නසන්න බැරි නම් ඔබ නේද ඔබ ෆාස්ටින් එකක් කරන්න ඕනේ නේද? ඔබ නිරාහාර විදලා ඔබේ ශරීරයේ තියෙන නේද ක්‍රියාවල් නසන්න ඕනේ. ඔබට අධික ලෙස කේන්ති යනවා නම් හොඳම දේ තමයි නිරාහාර වෙන්න එක. නිරාහාර විදලා යාච්ඡා කරන කේන්තිය නැති වෙනවා. කේන්තිය පාලනය වෙනවා. ඒ වගේම නේද ඔබ නොයෙකුත් දේ තෘෂ්ණාවල් අන්තර්ගත වෙන්නවා නිරාහාර වෙන්නේ. ඒව මොකද කැඩිලා යනවා. ඒ දෙයට ඇවිල්ලම දෙවියන් වහන්සේව අදහන්නෙක් බවට පත් වෙන්න. ඔබගේ මානසික තෘෂ්ණාවල් තියාගෙන දෙවියන් වහන්සේව අදහන්න එපා. දෙවියන් වහන්සේගෙන් දේවල් බලාපොරොත්තු වෙන්න එපා. ලැබෙන්නේ නැහැ. ඕක තමයි අද මේ ක්‍රිස්තියානි සභාවට ගහලා තියෙන ලොකුම හෙනහුරා. ඇයි ඒ? මානසික තෘෂ්ණාවල් තියාගෙන දෙවියන් වහන්සේට කියනවා මට අර්ග දීපන් මේක දීපන් කියලා. නැත්තම් නේද? වචනේ උන්වහන්සේගේ වචනේ කෙලින්ම කියනවා උන්වහන්සේගේ කැමැත්ත ලෙස ඉල්ලන්නාට තමයි උන්වහන්සේ දෙන්නේ. ඒතර මානසික තෘෂ්ණාව ලෙස ඉඳගෙන ඔබ කොහොමද දෙවියන් වහන්සේගෙන් හරි යහපත් විදිහට ඉල්ලන්නේ? එතකොට ඒ ආඥාව සර්වසාධාරණ ආඥාවක් දෙවියන් වහන්සේට නැහැ. ඒක දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ කරන රැවටිල්ලක් තනිකර. ඔබ කිතුනෙක් බවට පත් නොවුනනම් හොඳයි. බයිබලයේ කියනවා නේද? පාවුල්තුමා සමාදන්ගෙන කියනවා ඔවුන් මේ පොළොවට ඉපදුන් නැත්තම් හොඳයි කියලා. භවකගේ කර්මේ ඉපදුන් නැත්තම් හොඳයි කියලා කියනවා. ඇයි ඒ කියන්නේ මේ ඇත්තම කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ මේ මානසික කාරණාව මේ රසා ගන්නට බැරිව ඒගොල්ලෝ දඟලනවා, වෑයම් වෙනවා. හාලලූයා. දැන් මෙතන බලමු අපි උන්වහන්සේගේ වචනේ තව තැනක් අපි නේද අපි නරඹන්න යනවා. අපි බලාපොරොත්තු වෙමු. යෝහාන් පොතේ 8 වෙනි පරිච්ඡේදය 44. නුබලාගේ පිය වූ යක්ෂයාගෙන් කියලා වචනේ කියනවා. නුබලාගේ පියාගේ තෘෂ්ණාව ඉෂ්ට කරන්න කැමැතිය. ඔහු පටන් ගැනීමේ සිට මිනි මරන්නෙක්ය. ඔහු තුල සැබෑකම නැති හේන් ඔහු සැබෑහි නොපැවතුනේය. ඔහු බොරුවක් කියන කල තමාගේම දේ කියයි. මක්නිසාද ඔහු බොරුකාරයෙක්. බොරුවේ පියාය. දැන් මේක කාටද කියන්නේ? උන්වහන්සේ ජේසුස් වහන්සේ කාටද මේක කියන්නේ? මේක ජේසුස් වහන්සේ කියන්නේ සාදිසිවරු පල්සිවරු උත්තර පූජකයෝ ලියන්නන්ට. නේද? සල්සිවරු පල්සිවරු තමයි විශේෂ ඇගිල්ල දික් කරලා උන්වහන්සේ කියන්නේ නේද? ඔබලාගේ පියාගේ යකාගෙන්ද? දැන් මේ මිනිස්සුන්ට මේක කියන්නේ උන්වහන්සේ. මේක මේ උන්වහන්සේ යකාට කිව්වේ නෑ. මේක මිනිස්සු කොට්ටාසයක්. සදිසුවරු පරිසුවරු නැමැති මේ මනුෂ්‍ය කොට්ටාසයක් මේ පූජකවරු බයිබලයේ මේ පාස්ටර්ස්ලාට කියන්නේ මේක කොටින්ම කියනවනේ. ඒවකට හිටපු දේවදාසයන් ඉදිරියේ දෙවියන් වහන්සේගේ පුත්‍රෝ යේසුස් වහන්සේ ඇගිල්ලක් දික් කරනවා. මොන විදිහට ඇගිල්ල දික් කරන්නේ? හොඳට බලන්න. හොඳට අහන්න. මේක මේ කියන්නේ තනිකර දේවදාසීන්ට. නොබලාගේ පියාගේ යකාගෙන් කියලා කියනවා. අප්පටසේ. ඒ කියන්නේ යකාගේ කැමැත්ත එක යකාගේ තුෂ ඌ පටන් ගෑමේ මිනි මරන්නේ එක්ක. දැන් මම ඒගොල්ලෝ නේද මේ සුදු වස්ත්‍ර හැදගත්ත මොනවාද? සෝම් පොත් වගේ. ඇතුලේ මොකුද ඉන්නේ? ඇතුලේ ඉන්න හෙන යක්ෂයෝ ගොඩක්. සුදු වස්ත්‍රයක් ඇඳගෙන ඉන්නවා ලස්සනට නේ. සුදු වස්ත්‍රය දැම්මට පස්සේ හොයන්න බෑනේ ඇතුලේ ඉන්න යකා මොන පාටද කියලා. ඉතින් ඒක නිසා මොකද ගන්නෙ? මේ ඇතුලාන්තයේ මිනිසයා වර්ධනය වෙලා නැහැ. දේව වචනේ නේද? සුවම් පෝෂිත වෙලා නැහැ. පරිපූර්ණ වෙලා නැහැ. දියත් වෙලා නැහැ. ආලෝකමත් වෙලා නැහැ. ඔබගේ ඇතුළාන්ත මිනිසයා නේද ආලෝකමත් වෙන්න අවශ්‍යයි. බයිබලයේ කියනවා කන්දක් උඩ නේද දැල්වෙන ආලෝකයක් නේද? අපි දකිනවා පර්වතයක් උඩ පත් වෙන ආලෝකයක් ලෝකයට සගවන්න බෑ. හාලලූයා. ඒක මිනිසයන් ඉදිරියේ ඉදරව් වෙන්න යනවා. නේද? අපිට පහනක් දාන්නලා කුරුණිය යට තියන්න බෑ. හාලේ ඒක කුරුණිය උඩ තියන්න අවශ්‍යයි. ඒකෙන් මොකද කරන්නේ? මුළුගේ එළිය දක්වන්න යනවා. එළිය වෙන්න යනවා. එහෙනම් නොබලාගේ ආලෝකය මිනිසයන් ඉදිරියේ බබලවන්න අවශ්‍යයි. දෙවියන් වහන්සේව ගෞරවයට පැමිණෙන්න කියලා යේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා. එතන අපි කොහොමද දෙවියන් වහන්සේව ගෞරවයට පමුණවන්නේ? යේසුස් වහන්සේ කියනවා අපගේ
මේ හොඳ චරිතය හොඳේ ප්‍රේම කිරීම එකිනෙකා ඉදිරියේ සුවදශීලීව කටයුතු කිරීම කතා කිරීම එකිනෙකාව නේද හරියාකාර අපේ ජීවිතවලට පිළිගැනීම වෛරය පතන නොකිරීම මනුෂ්‍යත්වයට එක්ක සුවද අන්දමින් කටයුතු කිරීම ඇත්තම කියනවා නම් දෙවියන් වහන්සේට අපි දක්වන උතුම් ගරුත්වයක් කියලා දේව වචනේ සඳහන් වෙනවා. හැබැයි අපි මනුෂ්‍යයන්ට ප්‍රේම කරන්නේ නැතුව ඒ මනුෂ්‍යයන්ට අවකල් ක්‍රියාව යොදවනවා නම් ඒ මනුෂ්‍යයන්ව අපි නේද වර්ධනට පටලවනවා නම් ස්වර්ගයේ ඉන්න නුඹලාගේ පියාණන් වහන්සේත් නුඹලාට සමාව දෙන්නේ නැහැ කියලා වචනේ කතා කරනවා. ඒ විතරක් නෙමේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ බල රහිත මනුෂ්‍යයෙක් බවට පත් වෙනවා. ඉතින් අදට වචනේ මෙපමණයි. මම ඔබත් එක්ක කතා කරන්න මේ තීන්දුව කරගෙන තිබුණේ. ඉතින් මම නැවත ස්වාමින් වහන්සේ ඉදිරියේ පෙරදරි කරගෙන සිටිනා මීට වඩා ටිකක් බල සන්නද්ධයෙන් යුතුව දෙවියන් වහන්සේගේ වචනය ඊට අමුතු ප්‍රභාවකින් මම කතා කරන්න ඕනේ කියා. මොකද ඔබේ මානසික මට්ටම මට ඇත්තම කියනවා නම් වෙනස් කරන්න අවශ්‍යයි. ඔබ සිතන පතන විදිහ, මොකද අද මිනිස්සු සිතන පතන විදිහෙන් තමයි ඒගොල්ලන්ගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ. මේ සිතන පතන විදිය මම හිතනවා මේ ක්‍රිස්තියානි සභාවේ මට වෙනස් කරන්න දෙවියන් වහන්සේ කරුණාව තියෙනවා කියලා. ඉතින් ඔයගොල්ලෝ සියල්ලන්ට ජේසු පීඨයි නැවත හමු වෙන තුරා. හොඳයි. ජේසු පීඨයි. අපි ටිකක් යාචනා කරමු. ස්වාමීනි ඔබට ප්‍රශංසා වේවා පියාණනි. අද මේ ස්ථානය තුළ ස්වාමින් වහන්සේ සිටින සිස්ටර් මුදිකා ඇතුළු ඒ වගේම අනිකුත් උදවිය පිළිබඳව මම යාචනා කරනවා. ඔයගලගේ නම් දෙක මට පොඩ්ඩක් කියන්න. සිස්ටර් මනුකද? හරි. ඒතර මේ නමින් නම් අවශ්‍ය නැහැ. මොකද දෙවියන් වහන්සේ ඔයගලන්ව නමින් දන්නවා. ස්වාමින් වහන්සේ මම විශේෂයෙන් මම ඇහුවේ ස්වාමින් වහන්සේ ඉදිරියේ දැනුවත් වෙන්නයි කමක් නැහැ. මම යාචනා කරනවා ස්වාමීනි මේ ඔබ වහන්සේ නමින් දන්නවා මේ සීලම දෙනාම. ස්වාමීන් අපි යාචනා කරනවා මොවුන්ට ඔබ වහන්සේ ආශිර්වාද කරනවා. ස්වාමීන් වහන්සේ යම් කිසි තැන්වල ස්වාමීන් වහන්සේ ඒ වැඩ කරන ස්ථානයේ ඉන්න මනුෂ්‍යත් එක්ක සුවදශීලීව කටයුතු කරන්නත් ඕන්ට එක ප්‍රේමෙන් යුතුව ගණිදුර ගන්න පුළුවන් වෙන ආත්මයක් ඕන්ට සවිබල ගන්නවා දෙන්න කියලා යාචනා කරනවා. ඒ වගේම මේ මනුෂ්‍යය ඇතුළු ඒ සීලම දෙනා ඒ වගේම මේ ගෲප් එක අන්තර්ගත වෙන සෑම මනුෂ්‍යයෙක් ගැන අපි යාචනා කරනවා ස්වාමීනි ඔවුන්ගේ ජීවිකාව ස්වාමීන් වහන්සේ හරියාකාරව ඔබ වහන්සේගේ වචන ඉදිරියේ ආලෝකමත් වෙන්න කියලා. ඒ වගේම ස්වාමීනි මේ මනුෂ්‍ය ජීවිතේ වහන්සේ ආලෝකයක් දෙන්න කියලා යාචනා කරනවා. ඒ මනුෂ්‍යයාට වහන්සේ කැදවීමක් දෙන්න කියලා යාචනා කරනවා. ඒ මනුෂ්‍යයාගේ නිදහස් කරන්න කියලා යාචනා කරනවා. සුවපත් කරන්න කියලා යාචනා කරනවා. සුදාක්මනි අපිට සමාදානය අවශ්‍යයි. අපිට ප්‍රේමය, ප්‍රීතිය, සමාදානය, ඉවසිලිමත්කම, කරුණාවන්තකම, යහපත්කම, විශ්වාසවන්තකම, මුරුදුකම පවරදෙන ක්‍රියා කිරීම. මේ සුදාක්මයන් වහන්සේ ගලාති පොතේ 5 වෙනි පරිච්ඡේදයේ 22 තියෙන මේ පද ටික ඵල අවශ්‍යයි ස්වාමීනි. අපි ඔබ වහන්සේ ඉදිරියේ මේ මනුෂ්‍යයන්ට අපි කතා කරලා එය ප්‍රකාශ වෙන්න කියලා ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අතිඋතුම් බලවත් ප්‍රේමණීය දයාබරිත වූ නාමයෙන්. හොඳයි එහෙනම් ඔයගොල්ලෝ සියල්ලන්ට ජේසු පීඨයි. සභාව සම්බන්ධ ස්වර්ගයේ පිපිදීමේ සභාව පිළිබඳවත් ඔයගොල්ලෝ යාචනා කරන දෙවියන් වහන්සේගේ වචනය ලෝ පුරා පුරුල් වෙන්නත් මේක ජාත්‍යන්තරව ස්වාමීන් වහන්සේ කැඳවලා තියෙන සභාවක්. ඉතින් මේ සභාව පුරුල් වෙන්නත් තව මිනිස්සුયો අපිට ඒක රාශි වෙනවා. ගොඩක් මිනිස්සුયો ඉන්නවා, බෞද්ධයෝ ඉන්නවා, ඉස්ලාමිකයෝ ඉන්නවා. නොයෙකුත් මේ ශ්‍රී ලංකා දේශයේ විතරයි පිට දේශවල පවා මිනිස්සුયો ඉන්නවා. දෙවියන් වහන්සේව නැහැදිච්ච නහදර මිනිස්සුયો ගොඩක් ඉන්නවා. ඒගොල්ලන්ව හරියාකාර හැදියාවට ගේන්නත් ඒ වගේම ඒගොල්ලන්ව ස්ථානගත කරන ස්වාමීන් වහන්සේ දෙවියන් පුළුවන් වෙන නිසා ඕගොල්ලොත් යාචනා කරන සම්බන්ධ වෙන්න දෙවියන් වහන්සේ ඕගොල්ලන්ට ආශිර්වාද කරා එහෙනම්. හොඳයි එහෙනම් ජේසු පීඨයි.